ආයුබෝවන් අද මාර්තු මාසයේ 16 වෙනිදා එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇටේ සමගින් අද ඔබ හමු වන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල සූවිසි වසරක අභිමානය සමරන ස්වර්ණ වාහිනිය අභිමානවත් සැමරුමට සමගාමීව දැයේ දරුවන්ට දුන් තුටු පඬුර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි CID අත්අඩංගුවට බුර්කාව සහ නිකාබේ තහනම් කිරීමට රජයේ තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. බටහිර ජැටිය සංවර්ධනයට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අදානී සමාගමේ හිමිකරුගෙන් මෙරට රජයට තුති. සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් කොමිසමෙන් විමර්ශන. වංචාවට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් සීනිගමට. අපරීක්ෂාවේ තරම. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට හැඟෙන දැනෙන වෙනස්කම් සමගින් රූපමාධ්‍යයේ ස්වර්ණ සලකුණ තැබූ ස්වර්ණ වාහිනියට අදට 24 වසරක් සපිරෙනවා. ඇරඹුමේ සිට අද දක්වා ස්වර්ණ වාහිනිය ජන මනසේ තැබූ පියවරයන් පිළිබඳව තබන ස්වර්ණ මතකාවර්ජනයයි මේ. සූවිසි වසරක ස්වර්ණ මතකය. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශකතාවේ නවම පිටුවක් පෙරළමින් ස්වර්ණ වාහිනිය ශ්‍රී ලාංකීය අභිමානයද සමගින් ඇරඹෙන්නේ 1997 වසරේ මාර්තු මාස 16 වෙනිදායි. මාධ්‍ය ලොව දැවැන්තයින් පිරිවරා ඇරඹි සුභ පියවර දේශජත්වේ ගුණසුවඳ සමගින් ප්‍රේක්ෂක මනසේ ස්වර්ණ සිත්තමක් වන්නට ගියේ ඉතා කෙටි කලක්. අව්‍යාජ දේශීය මුද්‍රාව නිර්ව්‍යාජ ප්‍රේක්ෂකයාට තිළින කළ ස්වර්ණ වාහිනිය තුළින් කල එළිතුටු විචිත්‍රාංග අදටත් ප්‍රේක්ෂක මනසේ රූපමය සිත්තම් මවන බව නොරහසක්. විවිධ වැඩසටහන් තුළින් විවිධ සමාජ තලයන් ස්පර්ශ කරමින් ප්‍රාසාංගික බැව් කැටිකරගත් ස්වර්ණ වාහිනිය සිය ප්‍රතිභාව තුළින් ලද සම්මානයන් අතිවිශාලයි. ක්‍රමයෙන් වැඩෙන ස්වර්ණ වාහිනිය වත්මන් ජන විඤ්ඤාණය තුළ ස්වර්ණ මුද්‍රාව තැබූ වැඩසටහන් සමුදායක් ඔබ වෙත තිළින කරනවා. ටෙලිතිරය දිග්විජය කළ ස්වර්ණ වාහිනිය බහුවිධ සංකලනයෙන් යුත් වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක ජනාදරයට පත්වන අතර ප්‍රවෘත්ති සංකල්පයට නවම වෙනසක් සමගින් ලයිව් ඇටේට් ප්‍රවෘත්ති සන්නාමය ප්‍රේක්ෂකයාට තිළින කෙරුණා. සතියේ දිනයන්හි පත්තර පිටු රූපවාහිනියෙන් පෙරළන ස්වර්ණ වාහිනී පත්තරේ විවිධ සමාජ ගැටලුද ලිහා තමමින් කාලීන ප්‍රස්තුතයන්ද කතා කරන විද්‍යුත් ප්‍රවේශයක් වී හමාරයි. සජීවී දේශපාලන සංවාද කලාවේ කටකැස්ම රතුවිර ඇල්මැරුණු දේශපාලන කතාබහ සජීවී කළ හැරවුම් ලක්ෂයක්. ස්වර මාධූර්ය තුළ මාත්‍රා සටහන තබමින් බිඳුණු වැඳුණු සිත්වල රස මතක අවසන මාත්‍රා ස්වර්ණ වාහිනියේ අතිශය ජනප්‍රිය සංගීත සලකුණක්. සිකුරාදා රාත්‍රියේ සජීවී වන රෑ පැතුර තවත් සොඳුරු සංගීත ඉසව්වක්. මනරම් ටෙලි නිර්මාණයන් රැසක් ස්වර්ණ වාහිනී තිරේ දිගහැරෙද්දී ටෙලි ආකෘතිය තුළ දේශජ මුද්‍රාව ගැමිසූල්ද සමග මුසුකොට ඔබට පුදන නාඩගම්කාරයෝ. ටෙලිනාට්‍ය කලාවේ හැරෝම් ලක්ෂයක් වී ඇත්තේ සියලු වාර්තා අභිබවා යමින් වැඩිම පිරිසක් ටෙලිතිරෙන් සහ YouTube ඔස්සේ නරඹන මනරංජන ටෙලිකතාව වෙමින්. හිත ඉල්ලන සතියන්තය තුළද නවමු වැඩසටහන් රැසක් ප්‍රේක්ෂක දයාබරත්වයට තිළින කරන ස්වර්ණ වාහිනිය පුංචි හපනුන්ට තන්න වේදිකාවයි පුදුම ඉස්කෝලේ. සපිරි සුපිරි තරු සති අන්තයට කැඳවන හිත ඉල්ලන තරු අතිශය ජනප්‍රිය ධාරාවේ මනලෝලී වැඩසටහනක්. මේ සියලු මාධ්‍ය විලාසිතා සමගින් අප ආදරණීය ලක්වැසියාට තිළින කළ සත්කාරයන්ද බොහෝමයි. මෙකී බහුවිධ වැඩසටහන් තුළින් රූප මාධ්‍ය තුළ ස්වර්ණ මුද්‍රාව තබමින් ස්වර්ණ වාහිනිය සංඝ වෙදගුරු ගොවිකම්කරු පංච බලයන් නියෝජනය කරමින් පසුගිය සූවිසි වසර තුළ සබුද්ධික රූපවාහිනී කලාවේ විප්ලවීය රන් සලකුණ වී ඇති බව සිහිපත් කරන්නේ දයාබර ප්‍රේක්ෂක ඔබට අපගේ හදපිරි කෘතවේදීත්වයද සමගින්.
ස්වර්ණවාහිනිය එලෙසින් 24 වසරක සංවත්සරය සමරන මොහොතේ රටේ ජීවනාලිය වන් අනාගත දරු පරපුර වෙනුවෙන් සුවිශේෂී පරිත්‍යාගයක් අද සිදු කරන්නට යෙදුණා. ඒ මංචි ගමට සරණ ව්‍යාපෘතිය හා අත්වැල් බැඳගනිමින් පාසල් 24කට පුස්තකාල ලබා දීමේ මෙහෙවර කන්තලේ සෝමපුර සෝමාදේවී විද්‍යාලයෙන් ආරම්භ කරමින් සූවිසි වසරක මතකයන් සමගින් ස්වර්ණවාහිනිය සංවත්සරික සැමරුම අනාගත දැක්මින් යුතුව සමරන්නට යෙදුනේ දැයේ දූදරුවන්ගේ නැන නුවණැස පෑදීම ප්‍රමුඛතම අනාගත අපේක්ෂාව කර ගනිමින්. ඒ අනුව තෝරාගත් දුෂ්කර පාසල් වෙත දහවනින් ඉවතුළු බස් රථයක් පුස්තකාලයක් ලෙස ප්‍රතිනිර්මාණය කොට ලබාදීමේ කටයුත්ත ඇරඹුණේ මංචි ගමට සරණ හා අත්වැල් බැඳගනිමින් කන්තලේ සෝමපුර සෝමාදේවී මහාවිද්‍යාලයෙන්. මංචි ගමට සරණ මෙහෙවර යටතේ මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාව ස්වර්ණවාහිනී 24 වන ස්වර්ණාභිමානය වෙනුවෙන් සමාරම්භ කරන්නට අප සූදානම්. හතර අතේම විසසා තියෙන දැනුම එකතු කරලා නග්ගගත්තු බස් එක අද අපේ ඉස්කෝලේ ඇතුලේ නතර කරලා තියෙනවා. ඒ තමයි අපේ පුංචි ඉස්කෝලේට දුන්න බස් එකේ පුස්තකාලය. මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාව සමගින් ස්වර්ණවාහිනිය දියත් කළ මේ දෑහිතකාමී සත්කාරය හා එක් වූ CBL ආයතනයේ ප්‍රධානින්ද සමගින් ස්වර්ණවාහිනී මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි මහතාද එක් වුණා. 24 වෙනි ස්වර්ණාභිමානය කෙලෙසද ජනගත කරන්නේ කෙලෙසද ජන හදවත් තුළට ආමන්ත්‍රණය කරන්න කියන සාකච්ඡාව අප ආරම්භ කරමින් සිටින විට මංචි ආයතනය ඊටාම වටිනා කියන අදහසක් සමග අපව මුණ ගැහෙනවා. ඒ තමයි මංචි ගමට සරණ ව්‍යාපෘතිය යටතේ අද මේ ඇත්තක් වන මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රා මේ අදහස. මගේ ඉස්සරහ දකින්න ළමයි දිහා බලනකොට අපිට ඉතා සතුටක් දැනෙනවා. මේ වගේ වැඩක් කිරීමට අපිට ලැබෙන chance එක ගැන අපිට සතුටුයි. මේ ගමට සරණ වැඩසටහනෙන් දුෂ්කරම පාසල්වල අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ගොඩාක් කැපවීමෙන් පෞගය දශක තුලින් වැඩ කරලා තිබුණු වැඩසටහන. අද දිනේ මේ පිපෙන්නට ඉන්න මල් තව තවත් උපනන්වන්නට ඔබ ගන්නා සත්කාරය විදුහල්පති විදියට ආචාර්ය පුද කරනවා. සෝමාදේවී විදුහලේ සුජාත දරුවන්ට බස් එකේ පුස්තකාලයක් ලැබෙන මොහොතේ ඔවුන් හා ඒ සතුට සමරන්නට ස්වර්ණවාහිනියේ බස් එකේ ඉස්කෝලේ නාට්‍යයේ දරුවන්ද කොළඹ සිට පැමිණ මෙලෙස එක් වුණා. ඉන්පසු පාසලේ දැරියන් දෙදෙනෙකුගේ සුරතින් බස් එකේ පුස්තකාලය මෙසේ විවෘත කෙරුණා. අදවන් දිනක දරුවන්ට දුන් දායාදේ පිළිබඳව ඊට කැප වූ දයාබර හිත් ඒ ගැන වචන කළේ මෙලෙසින්. අපිට දැන් පුස්තකාලයක් ලැබිලා තියෙනවා. මේ පුස්තකාලේ පරිත්‍යාග කළ සිලෝන් බිස්කට් සමාගමේ නැන්දලා මාමලාටත් ස්වර්ණවාහිනී ආයතනයේ නැන්දලා මාමලාටත් මා ස්තුතිය පුද කරනවා. එලෙසින් ඇරඹුණු මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රා වැඩසටහන ස්වර්ණවාහිනී 24 වන සංවත්සරයට සමගාමීව රටේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් 24ක් තෝරාගෙන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික සමගි පෙරමුණේ නායක බස්මහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව හිටපු ආණ්ඩුකාරවරයා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවරගෙන ඇති බවයි. මුස්ලිම් නීතිය වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ජාතික සමගි පෙරමුණේ නායක අසද් සාලි මහතා පසුගිය 10 වෙනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මෙලෙස අදහස් පළ කළා. ඔළුවට
ජාතිවාදය ගැහුවාම ඉතින් එනවා මුස්ලිම් නීතිය අල්ලගෙන. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරාද? අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට. ඒවා හරි වැරදි බලන්නේ අපි. අපිට කුර්ආනයයි හදීසයයි ශරියයි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ. රජේ නීතිය රජයට රටට. ඒක එක පැත්තක තිබිච්ච දෙයක්. අපේ වටාව ඇවිල්ලා අපේ නීතිය කුර්ආනයේ හදීස් නබිතුමාගේ හදීස් එක ඒ ඇරෙන්න අපිට ඊට පිට නීතියක් අපිට නැහැ. අපි ඒක තමයි ගරු කරන්නේ. අපි ඒක පිට තමයි ජීවත් වෙන්නේ. මෙච්චර කල් ජීවත් වුණේ මේ අවුරුදු 73ක් ඉදාස හම්බ වෙලා තිබිච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කෙරුවා කියලා අපිව වෙනස් කරන්න බෑ. ඔහුගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල වූ අතර පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි ඉදිරිපත් වුණා. අසාද් සාලි මහතා සිදු කරන ලද ප්‍රකාශය හරහා දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව මෙන්ම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව අද පසුරුවේ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව අද පසුරුවේ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දින සවස 6ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව. ඒ වගේම ඉදිරියේදී ඔහු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තවදුරටත් විමර්ශනය කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ විශේෂාධිකාරී මණ්ඩලයේ මහා සභා රැස්වීමේදී අසාද් සාලි මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට වූ යෝජනාවක්ද සම්මත කෙරුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ විශේෂාධිකාරී මණ්ඩලය සාකච්ඡා කළා යෝජනාවක් සම්මත කරගත්තා. අසාද් සාලි මහත්මයාගේ මේ අදහස් ප්‍රකාශනය නීති විරෝධී, විනය විරෝධී, සදාචාර විරෝධී, ව්‍යවස්ථා විරෝධී කියලා. මෙවන් ප්‍රකාශ මගින් රටේ ජනතාවගේ අසමගිය වඩා වර්ධනය වන අතර ආගමික අසමගිය පමණක් නොව රටේ ආරක්ෂාව සඳහා හේතු වන විවිධ ගැටලු ප්‍රශ්න මතුවෙනවා. ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් හැටියට සැලකෙනවා මෙවන් ප්‍රකාශ. ඒ නිසා අසාද් සාලි මහත්මයාගේ මේ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඔහුට වහාම නීත්‍යනුකූලව රටේ ව්‍යවස්ථානුකූලව දඬුවම් ලබා දිය යුතුයි කියන යෝජනාව තමයි සම්මත වුණේ. මෙරට බුර්කාව හා නිකාබය පැළඳීම තහනම් කිරීම සඳහා රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එය හුදෙක් යෝජනාවක් පමණක් බවයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බුර්කාව සහ නිකාබේ තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බව පසුගියදා අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා. ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය, ඒ කැබිනට් පත්‍රිකාව. ඉතින් බුර්කාව කිව්වත් ඒකත් අපේ ජාතික ආරක්ෂාවට ඍජු බලපාන දෙයක්. ඒක මේ ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදීම සංකේතයක්. කෙසේ වෙතත් මෙරට පාකිස්තාන මහ කොමසාරිස් සාද් කත්තාක් මහතා ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබේ තහනම් කිරීම තුළින් මෙරට ජීවත් වන සාමාන්‍ය මුස්ලිම් ජනතාව මෙන්ම ලෝපුරා ජීවත් වන මුස්ලිම් ජනතාවගේද හැඟීම්වලට හානියක් සිදුවිය හැකි බවයි. මෙම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ දුක් ගැනවිලි සොයා බැලීම පිළිබඳව මෙරට පාකිස්තාන මහ කොමසාරිස්වරයාට තමාගේ ස්තුතිය පළ කරන බවයි. ඒත් ඊයේ කැබිනට් රැස්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූයේ නැහැ. නෑ ගුරුකාව සම්බන්ධයෙන් කිසිම අද ගෙනාවේ නෑ. කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ගෙනාවෙත් නෑ. ගැන සාකච්ඡා කරෙත් නෑ. ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඒක අපිට පමණක් නෙමෙයි මුළු ලෝකයේම බොහෝ රටවල් මේ වෙනකොට ඒට යම් කිසි විදිහේ ජාතික ආරක්ෂාවට යම් සිදුවේ බලපෑමක් විය හැකි කියන මතවාදයක් තිබෙනවා. මේ සම්බන්ධව සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ වගේම ඒ කැල යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපේ කාල වේලා අරගෙන හදිස්සි නොවේ එය කළ යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙන්නේ. මේ අතර ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබේ පැළඳීම තහනම් කිරීම සඳහා රජයේ තීරණයක් ගෙන නොමැති බව විදේශ සේවා අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එවැනි යෝජනාවක් පැවතියද එය සාකච්ඡා මට්ටමේ පවතින බවයි. පාස්කු ඉරුදෙන එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයට අනුව ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්ව ආරක්ෂාව මෙම යෝජනාව සඳහා පදනම් වී ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි ඉතින් මේ ගැන ජනතාව කලබල වෙච්චු නැහැ. ඉතින් ඒක මත්සපාසල් බුරුකාව ඉතින් ඒ නිර්දේශ තමයි අපි ක්‍රියාත්මක කරා. ඉතින් කැබිනට් එකේ සාකච්ඡාට බඳුන් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉතින් යහන වැඩ කොටසක් තියෙනවා. ඉතින් බලමු අපි කොහොමද මේකට ඉදිරි ප්‍රචාර කරන්නේ. ඒකට දැනට කාගෙන්වත් විරෝධතාවක් තියෙනවා? කිසිම විරෝධතාවක් නැහැ. මම හිතන්නේ ඉතින් ඒක කැබිනට් එකේ තාම ඒකේ සාකච්ඡාට භාජනය කරේ නැහැ. මෙරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය එළි දැක්වීම ඊයේ සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟ පෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යංශය විසින් සකස් කළ වාහන එකලස් කිරීමේ හා අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සමස්ත මෙහෙයුම් පටිපාටිය එළි දැක්වීම වෙනුවෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වුණා. ඊට අදාළ නිල වෙබ් අඩවිය එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. Bring made in Sri Lanka to the top of the world. Are you ready? The Sri Lankan Economic Ascent. Standard operating procedure. වාල්මීකි ලියනකොට රාමායනය රාවණාව අයිති කරන්නේ අපට. වාල්මීකි කියන රාවණා යන්නේ දඬුමොනරින්. ඒ ඉතිහාස කතාව ඇත්තක් වුණත් නැත්තක් වුණත් ප්‍රබන්ධයක් වුණත් සත්‍යයක් වුණත් රාවණා සමග දඬුමොනරෙකුත් ඒ කතාවට සම්බන්ධ වෙනවා. දඬුමොනරින් ගියායයි කියන ගුවන් යානෙන් ගියායයි කියන සත්‍ය හෝ අසත්‍ය ඉතිහාස කතාවකට උරුමකම් කියන જાතියක් මේ රටේ වාහන එකලස් කිරීමේ හා අමතර කොටස් නිපදවීමේ කර්මාන්තයට උවමනා කරන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය හෙවත් SOP ජනගත කරන්නේ අද වගේ දවසක. කොයිඩ් වසංගතයට කලින් අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කළ බව ඔබ දන්නවා. ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් අතරමුලදක් ඒ විදිහට අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව වැය කරලා තියෙනවා. ඒ නිසා කොවිඩ් සමග ආපු ආර්ථික බලපෑම අවම කරන්න අපි වාහන ආනයන අතර කරා. එහෙම කළේ කවුරුවත් පීඩාවටපත් කරන්න හිතාගෙන නෙවෙයි. ඒ වෙනකොටත් අවුරුදු 2කට විතර ඇති වෙන්න ගෙනාපු වාහන රට ඇතුලේ තිබුණු බව ඔබ දන්නවා. විශේෂයෙන් ගෝලීය වසංගතයක් ආපු මේ වෙලාවේ තමයි දේශීය ආර්ථිකයේ වැදගත්කම වඩා හොඳින් තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්නේ. විතරක් නෙවෙයි අපේ ආර්ථික ක්‍රමේ ඒවායේ අඩුපාඩු හදා ගන්නත් මේ හොඳම අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. වාහන නිෂ්පාදනය එකලස් කිරීම හා වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටියක් මෙයට පෙර තිබුණේ නැහැ. එවැනි ක්‍රමවේද හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුවත් ඉදිරිපත් වුණෙත් නැහැ. මේ අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ ඇරවුම් ලක්ෂයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ නිසා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝස්තරම්ම සන්නාමය ලෙස ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්වැල් බැඳගමු. කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය සඳහා එක්වන බව ඉන්දියාවේ අදානී සමාගම අද නිල වශයෙන් නිවේදනය කළා. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබා දීම පිළිබඳව ඉන්දියාවේ අදානි සමාගමේ හිමිකරු ගෞතම් අදානි මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතියද පළ කර තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරීත්වය සහිත පර්යන්තයක් ලෙස සංවර්ධනය කර මෙහෙයුම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය සඳහා ආයෝජන අවස්ථා ලබා ගැනීමට පසුගියදා තීරණය වුණා. ඒ අනුව බටහිර පර්යන්තය ජපාන සහ ඉන්දිය රජයන් විසින් නම් කරනු ලබන පාර්ශව සමග එක්ව සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී තිබුණේ. එය සංවර්ධනය කිරීමෙන් අනතුරුව කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක කාලයක් එම දෙරට නම් කරනු ලබන පාර්ශව විසින් මෙහෙයවනු ඇති බවට වාර්තා පළ වූ අතර බටහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව විවිධ පාර්ශවයන්ද යලිත් සිය විරෝධය පළ කළා. කෙසේ වෙතත් බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව සංවර්ධනය කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා තමන් එක්වන බව ඉන්දියාවේ අදානි සමාගම නිල වශයෙන්
නිවේදනය කළා. අදානි සමාගම සිය නිල වෙබ් අඩවියේ ඒ බව සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යාංශය ඊට අදාළව යොමු කළ අභිප්‍රාය ලිපියද තමන් වෙත ලැබුණු බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ 51% කොටස් තමන් හිමි කර ගන්නා බවත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග් සහ වරාය අධිකාරිය සමග එක්ව එය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් අදානි සමාගම සිය නිල වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. අදානි සමූහය නිකුත් කළ මෙම නිවේදනය සම්බන්ධයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළා. ඊයේ අදානි සමාගම පුවත්පත් නිවේදනයක් නිකුත් කළා බටහිර පර්යන්තයෙන් 51% ලැබෙනවා කියලා. ඉතිරි කොටස බෙදී යන්නේ කොහොමද කියලා කිව්වොත් කොටස් බෙදයාම පිළිබඳ අවසන් තීරණයක් ගන්නේ සාකච්ඡාවලින් පස්සේ. අපි කැමති මේ පිළිබඳව කැමැත්තක් දක්වන දේශීය ආයතනයක් ඉදිරිපත් වෙනවා නම්. අදානි සමාගම 51% ගත්තම තවත් 49%ක් තියෙනවා. එම කොටස් වරාය හා සම්බන්ධ රජයේ ආයතන අතර බෙදී යනවා වගේම මේ පිළිබඳව අත්දැකීම් සහිත පෞද්ගලික අංශය ගැනත් සලකා බලනවා. මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබා දීම පිළිබඳව ඉන්දියාවේ අදානි සමාගමේ හිමිකරු ගෞතම අදානි මහතා ශ්‍රී ලංකා රාජ්‍යයට ස්තුතිය පළ කර තිබෙනවා. මෙම හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික සම්බන්ධතාවයේ සංකේතයක් බවටද අදානි මහතා සඳහන් කර තිබෙනවා. මේ අතර බටහිර පර්යන්තය අදානි සමාගමට ලබා දීමට එරෙහිව වරාය වෘත්තීය සමිති නියෝජිතින් කිහිප දෙනෙකු අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. 51% අදානි සමාගමට දීමට පෙර අදානි සමාගම තෝරගත්තේ කොහොමද කියනත් අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඉන්දියාවත් කියනවා අදානි සමාගම ඉන්දියාව මේකට යෝජනා කරේ නැහැ කියලා. අපේ රටේ කට්ටිය අදානිත් එක්ක පෞද්ගලිකව ගිහිල්ලා කතා කරලා මේ වැඩේ කරනවා නම් මේක පෞද්ගලික බූදලයක් නෙවෙයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට මේ කළ හැකි කරන්න ඉඩකඩ තියෙද්දි ඇයි මේ පර්යන්තය විදේශ රටකට විදේශ සමාගමකට දෙන්න කියන කාරණේ තමයි අපි මතු කරන්නේ. කොළඹ වරාය ප්‍රතිඅපනයන බහලු වරාය. මේ පෝට් එකේ ප්‍රතිඅපනයන 66% ඉන්දියාව පදනම් කරගෙන තමයි සිද්ධ වෙන්නේ. මේ 66 අපිට අහිමි වෙනවා බටහිර පර්යන්තයට ඉන්දියානු අදානි සමාගම පැමිණියොත් එහෙම. අපිට දේශප්‍රේමී වෙන්න බෑ නැගෙනහිර පර්යන්තයට විතරයි. ඇයි අපි බටහිර පර්යන්තයට දේශප්‍රේමී නොවි? ඔබ යලිත් ලයිව් එට් සමගින් මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ නීතිපතිගේ උපදෙස් පරිදි ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් රට වටින් අටට. රට වටින් අටට. කලේ මන්නාර මුදුන්ගේ හරස් මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුර සිදුවන විට බස් රථයේ 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ රේදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය තහවුරු කළේ. ගාල්ල යක්කලමුල මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයේදී අද උදෑසන ගුරුවරයෙක් විසින් අපරීක්ෂාකාරී ලෙස පැදවූ මෝටර රථයක යතුරුපැදියක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් ගුරුවරියක් සහ ඇගේ සැමියා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. දැන් තවත් දේශීය පුවත්. වෙළඳපොලේ සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය වසරේ මැයි මාසයේදී රජයේ සහල්වලට උපරිම සිල්ලර මිලක් පනවමින් ගැසට් පත්‍රයක් නිකුත් කළද එම මිල ගණන්වලට වෙළඳපොළට සහල් නොලැබෙන බව තොග සහ සිල්ලර වෙළඳුන් පවසනවා. මේ අතර රජයේ ප්‍රකාශයට පත් කර ඇති මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට නොමැති බවට පාරිභෝගිකයන්ද චෝදනා කරනවා. මේ හේතුවෙන් වැඩි මිලට අලෙවි කිරීමට අතරමැදියන් වීතොග රැස් කර ඇතනම් ඒවා රජය මගින් කිලෝග්‍රෑමයක් රුපියල් 50 බැගින් මිලදීගෙන සහල් කර වෙළඳපොළට නිකුත් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. වී අස්වැන්න අපිට ඉතාම ඉහළ මට්ටමින් ලැබුණාට වෙළඳපොලේ සහල් හිගයක් මතුවලා තිබෙනවා. ඉතින් මේක අපිට විසඳ ගන්න බැරි ගැටලුවක් බව බොහොම පැහැදිලි. ඒ හරහා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වීතොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබා ගන්නවා කියන කාරණය. අපි උත්සව සමයේදී සතොස මගින් වී අලුයි මණ්ඩලය මගින් ලබාගත් වීතොග සහල් බවට පරිවර්තනය කළා අදාළ සහතික මිලට වී සහල් ලබා දීම කටයුත්ත කරනවා. ඊට එහාට ගිහිල්ලා යම් පමණකින් අඛණ්ඩව මෙම ක්‍රියාවලිය සිදු වුණොත් පෞද්ගලික අංශය වී සංගවා ගැනීමක් සිදු කළහොත් රජයේ හැටියට අනිවාර්යයෙන්ම අපිට යම්කිසි සහල් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වලා ජනතාවට සහන මිලට ලබා දෙන්න සිදු වෙනවා. ඒක අපි බොහොම පැහැදිලිව තීන්දුව කරලා තිබෙනවා. මේ අතර රජය මගින් සිදු කළ සීනි ආනයන බදු පහත දැමීම සම්බන්ධයෙන් සිදුව ඇති පාඩුව පිළිබඳවද අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.
මේ අතර සීනි වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දෙන මෙන් ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද සීනිගම මුහුදු දේවාලයට යාමට පැමිණියත් බෝට්ටු නොමැතිවීමෙන් ඔවුන්ට එම දේවාලයට යාමට හැකි වූයේ නැහැ. සීනිගම දේවාලයේ සීනි හොරුන්ට විරුද්ධව සීනි අමරන්න එනවා කියපුවම කට්ටිය හදනවා. දැන් මේ දේවාල වලටත් බලපෑම් කරනවා. අනතුරුව මන්ත්‍රීවරුන් පිරිස සීනිගම මෙගොඩ දේවාලයේ පූජාවක් පවත්වමින් ඉල්ලා සිටියේ සීනි වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබා දෙන ලෙසයි. ඒ සමගින් අප සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.